ආයිබෝවන් දුවේ පුතේ අද මම ඔයගොල්ලොත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 වසර පළවන වාරයේ 4 වන පාඩම. මේ පාඩමට අපිට තියෙන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය පිළිබඳ සරල කරුණු කිහිපයක් ඉගෙන ගන්න. දැන් ඛණ්ඩාංක ජ්‍යාමිතිය කිව්වහම ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ටිකක් පුරුදු විෂයක්. ඔයගොල්ලෝ දන්නවා සරල රේඛාවක් මත තියෙන ලක්ෂිත ඛණ්ඩාංක නැත්නම් සරල මේ ඛණ්ඩාංක තලයේ ඕන ලක්ෂයක් ලකුණු කරන්න ඔය වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒනත් අපි පොඩ්ඩක් මුලින් ඉඳලා මතක් කරගනිමු. ඛණ්ඩාංක තලයක් එහෙම නැත්නම් කාටිසියානු ඛණ්ඩාංක තලයක් කියලා කියන්නේ මේ තලයක් මත එකිනෙකට ලම්බක සරල රේඛා දෙකක් අඳිනවා. ඒ සරල රේඛා දෙක x dash ox සහ y dash oy මෙන්න මේ විදිහට අපි නම් කරගත්තොත් මේ ඛණ්ඩාංක තලයේ මත ඕනෑම පටිපාටිගත යුගලයක් මෙන්න මෙහෙම ගත්තොත් 3 4 වගේ කියන ලක්ෂයක් ලකුණු කරන්න ඕන නම් 3 4 කියලා කියන්නේ ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා දන්නවා ඉස්සර වෙලා දෙන්නේ සායත්ත විචල්්‍ය x ඛණ්ඩාංකය ඊට පස්සේ දෙන්නේ y ඛණ්ඩාංකය. මේ ලක්ෂය ලකුණු කරන්න කිව්වොත් ඔයගොල්ලෝ කරන්නේ මේ ඛණ්ඩාංක තලයේ ඉස්සර වෙලා මේ මූල ලක්ෂයේ ඉඳලා මේ පැත්තට ඒකක 3ක් යනවා. 1 2 3යි. ගිහිල්ලා එතන ඉඳලා y අක්ෂයට සමාන්තරව ඒකක 4ක් යනවා. 1 2 3 4යි. මෙන්න මෙතනින් නිරූපණය වන ලක්ෂය මෙන්න මේ ලක්ෂය A නම් A වල ඛණ්ඩාංක 3 4 කියලා ලියන බව ඕගොල්ලෝ දන්නවා. මේක පොඩි කාලේ ඉඳලා කරපු දෙයක්. ඊළඟට මේ A වල ඛණ්ඩාංක ඕනම තැනක ඛණ්ඩාංක පොදුවේ x සහ y කියලා තමයි අපි ලියන්නේ. මුලින් ලියන්නේ x ඛණ්ඩාංකය ඊළඟට ලියන්නේ y ඛණ්ඩාංකය. x ඛණ්ඩාංකය කියන්නේ මොකද්ද කියලා අහුවොත් මෙන්න මේ ලක්ෂයට y අක්ෂයේ ඉඳලා තියෙන දුර. මෙන්න මේ දුරට තමයි x ඛණ්ඩාංකය කියලා කියන්නේ. x ඛණ්ඩාංකය. මේ දුරට තමයි x ඛණ්ඩාංකය කියලා තියෙන්නේ. මෙතන ඛණ්ඩාංක x සහ y කියලා ගත්තොත් මුලින් ලියන x ඛණ්ඩාංකයේ y අක්ෂයේ සිට ලක්ෂයට තියෙන දුර y ඛණ්ඩාංකය කියන්නේ x අක්ෂයේ සිට මේ ලක්ෂයට තියෙන දුර. y ඛණ්ඩාංකය කියන්නේ මෙන්න මේ දුර x අක්ෂයේ සිට මේ ලක්ෂයට තියෙන දුරට. මේක තමයි y ඛණ්ඩාංකය කියන්නේ. දැන් මේ x සහ y හැඳින්වීම සඳහා වචන x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය හැඳින්වීම සඳහා වචන දෙකක් දෙනවා. ඔයගොල්ලන්ට x ඛණ්ඩාංකයට කියන්නේ පාටිකය කියලා. x ඛණ්ඩාංකයට කියන්නේ පාටිකය. y ඛණ්ඩාංකයට කියන්නේ කෝටිකය කියලා. පාටිකය සහ කෝටිකය. x ඛණ්ඩාංකයට පාටිකය ඉංග්‍රීසි ටර්ම් එක abscissa and කෝටිකයට කියන්නේ ordinates. coordinate geometry කියන්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය. y ඛණ්ඩාංකයට කියන්නේ coordinates කියන එක. ඊළඟට තවදුරටත් ඔයගොල්ලෝ පුංචි කාලේ දන්නවා යම් කිසි ලක්ෂයක් ගත්තොත් මෙන්න මේ ඛණ්ඩාංක මේ රේඛා දෙක මගින් ඛණ්ඩාංක තලය කොටස් 4කට බෙදනවා. මේ පළවෙනි කොටසට කියනවා first quadrant. මේක තමයි second quadrant, third quadrant, fourth quadrant. පළවෙනි පාදකය පළවෙනි කොටස නැත්නම් පළමු වෘත පාදය කිව්වත් කමක් නැහැ. පළමු වෘත පාදය
පළමු වෘත්තපාදය, දෙවන වෘත්තපාදය, තුන්වන වෘත්තපාදය, හතරවන වෘත්තපාදය. එතකොට යම්කිසි ලක්ෂයක් මේ ෆස්ට් ක්වොඩ්‍රන්ට් එකේ තියෙනවා නම් ඒ ලක්ෂයේ x ඉඳලා යන්න තියෙන්නේ x අක්ෂයේ ධන දිශාවට, y ඛණ්ඩාංකය යන්න තියෙන්නේ y අක්ෂයේ ධන දිශාවට. ඒ නිසා මේ ෆස්ට් ක්වොඩ්‍රන්ට් එකේ තියෙන ඕනම ලක්ෂයක් අපි ගත්තොත් a වල ඛණ්ඩාංක xy කියලා. මෙතන x ධන සංඛ්‍යාවක්, y ධන සංඛ්‍යාවක්. උදාහරණයකට අපි ගත්තොත් උදාහරණය 3 5. මේ ලක්ෂය ඉඳලා 3ක් දුරින් 5ක් y x අක්ෂයේ ඉඳලා උසින් තියෙන ලක්ෂය. ඒ වගේම මේ දෙවනි වෘත්තපාදයේ දෙවනි පාදයේ සෙකන්ඩ් ක්වොඩ්‍රන්ට් එකට එනකොට x ඛණ්ඩාංකය ඍණ වෙනවා, x ඛණ්ඩාංකය ඍණ වෙනවා, y ඛණ්ඩාංකය ධන වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් ඍණ 3 5 කියන ලක්ෂය. මේ ඍණ අක්ෂයේ පැත්තට, මේ පැත්ත ඍණ අක්ෂය, මේ පැත්තට ඍණ 3ක් ගිහිල්ලා මේ අක්ෂයේ දිගේ ඍණ 3ක් ගිහිල්ලා උඩට 5ක් ගියාම තියෙන තැන තමයි ඍණ 3 5. ඒ වගේම තුන්වන පාදකයට ගියහම x ඛණ්ඩාංකයත් ඍණ වෙනවා, y ඛණ්ඩාංකයත් ඍණ වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි ඍණ 3 ඍණ 5. එතකොට මේ ඍණ අක්ෂයේ දිගේ 3ක් ගිහිල්ලා අපහු ඍණ අක්ෂයේ ගිහිල්ලා 5ක් ගියාම ලැබෙන ලක්ෂය තමයි ඍණ 3 ඍණ 5. මේ හතරවන පාදකයේ තියෙන ලක්ෂයක ඕනෑම ලක්ෂයක x ඛණ්ඩාංකය ධන වෙනවා, y ඛණ්ඩාංකය ඍණ වෙනවා. උදාහරණයක් ගත්තොත් මෙතන ලක්ෂයක් තියෙනවා x ඛණ්ඩාංකය 5යි, y ඛණ්ඩාංකය ඍණ 3යි. මේ පැත්තට 5ක් ගිහිල්ලා ඍණ පැත්තට 3ක් ගියාම හමු වන ලක්ෂය තමයි 5 ඍණ 3 කියලා කියන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් යම් කිසි ලක්ෂයක් මේ ඛණ්ඩාංක තලයේ ලකුණු කරගන්න. අපි ගත්තොත් 8යි 5යි කියන ලක්ෂයම අපි මේකේ ලකුණු කරන්නේ 8යි 5යි. එතකොට ඍණ 8යි ඍණ 3යි ගත්තොත්, ඍණ 8යි ධන 3යි ගත්තොත් මෙහි ඍණ 8යි ධන 3යි. ඍණ 8යි ධන 3යි. ඍණ 5යි ඍණ 3යි ගත්තොත් ඍණ 5යි ඍණ 3. ඒ වගේම ධන 5යි ඍණ 3 වගේ ලක්ෂයක් මේකේ ලකුණු කරන්නේ. එතකොට ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී අපිට දැනගන්න ඕන සාමාන්‍යයෙන් x ඕනම ලක්ෂයක ඛණ්ඩාංක xy උලට ලියන්නේ x ඛණ්ඩාංකය, ඊළඟට ලියන්නේ y ඛණ්ඩාංකය. ඊළඟට මේ වගේ සංකේත දෙන්න සංඛ්‍යාත්මක වටිනාකම් ලැබෙනවා වගේම බොහෝ විට ලැබෙනවා මේ ඛණ්ඩාංක තලයේ ලක්ෂයක ඛණ්ඩාංක අපි නොදන්නා xy පදවලින්. උදාහරණයක් a වල ඛණ්ඩාංක අපිට දෙනවා a ලක්ෂය ab කියලා. අපි දන්නේ නැහැ මේ ab ධනද ඍණද කියලා. ඒ නිසා මේ ඕනම තැනක ලකුණු කරාට ප්‍රශ්නයක් නැහැ මේක. ඊට පස්සේ දැන් ලක්ෂ දෙකක් දෙනවා. a වල ඛණ්ඩාංක මෙන්න මේ විදිහට x1 y1 පළවෙනි ලක්ෂයේ ඛණ්ඩාංක, b වල ඛණ්ඩාංක x2 y2. මෙන්න මේ වගේ ලකුණු කිරීමක්, මෙන්න මේ වගේ සංකේත තමයි ගොඩක් මේ ඇඩ්වාන්ස් ලෙවල් පන්තියේදී දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ලකුණු කරන්න දැනගන්න මේ x1 y1 කියන්නේ පළවෙනි ලක්ෂය, x2 y2, x3 y3. ඒ වගේම මෙන්න මේ සංකේතයක් x බා y බා. ඔන්න ඔය වගේ සංකේත අපි පාවිච්චි කරනවා ලක්ෂයක ඛණ්ඩාංක ලකුණු ඛණ්ඩාංක නිරූපණය කිරීම සඳහා. මෙහෙම ගන්නෝ නම් x2 y2 මේ හතරේ කොහෙද කියලා හරියටම ෂුවර් නෑ. ඕන තැනක ලකුණු කරාට කමක් නෑ. නමුත් ගණන් හදා ගැනීමේ පහසුවට බොහෝ විට මේ පළවෙනි වෘත්තපාදේ තමයි අපි ඔක ලකුණු කරන්නේ. ඊළඟට බලමු මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඇසුරින් අපි කොහොමද ලක්ෂ දෙකක් අතර දුර ගණනය කරගන්නේ කියලා. දැන් අපි ගනිමු මෙන්න මෙහෙම. ලක්ෂ දෙකක් තියෙනවා a සහ b කියලා. ওই ලක්ෂ දෙක අතර දුර තමයි අපිට ඕන. a වල ඛණ්ඩාංක අපි හිතනවා x1 y1, b වල ඛණ්ඩාංක අපි හිතනවා x2 y2 කියලා. අපි හරියටම දන්නේ නැහැ කීයද කියලා. ඒ නිසා a කියන්නේ මෙන්න මේ වගේ තැනක තියෙන ලක්ෂයක් ගත්තොත්
b කියන්නේ මේ වගේ තැනක තියෙන ලක්ෂයක් ගත්තොත් x1 කියන්නේ මෙන්න මේ දුර x1යි මේ දුර y1යි කියලා තමයි අපි ගන්නෙ. ධනද ඍණද දන්නේ නැහැ. නමුත් අපි මෙහෙම ධන වුණත් ඍණ වුණත් මේ පිළිතුර හරියනවා. එතකොට b වල ඛණ්ඩාංක x2 නම් මෙන්න මේ දුර x2යි y අක්ෂයේ සිට x අක්ෂයේ සිට තියෙන දුර y2යි. මේ දුර y2ක් වෙනවා. අපිට අවශ්‍ය වුණේ මෙන්න මේ දුර කීයද කියලා. මේ a සහ b අතර දුර කීයද කියලා තමයි සොයන්න යන්නේ. දැන් මේක ගණනය කර ගැනීම සඳහා අපි කරන්නේ දැන් ඇත්තටම දෙන්නේ මේ විදිහට දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට AB ලක්ෂ දෙකක් දෙනවා. මෙන්න A වල ඛණ්ඩාංක x1යි y1යි B වල ඛණ්ඩාංක x2යි y2යි. ඔයගොල්ලෝ AB රේඛාවේ දිග AB රේඛා ඛණ්ඩයේ දිග ඇහුවොත් ඔයගොල්ලෝ කරන්න ඕන A වල ඉඳලා මෙන්න මේකට ලම්බකයක් අඳින්න ඕන. A වල ඉඳලා මේකටත් ලම්බකයක් අඳින්න ඕන. එතකොට මේ දුර අපි දන්නවා y1යි මේ දුර x1 බව. A වල ඛණ්ඩාංක B වලත් එහෙමයි. B වල ඉඳලා මේකට ලම්බකයක් ඇඳුවොත් A ලම්බකයේ දිග y2යි මේ ලම්බකයේ දිග x2යි. මෙන්න මේ රේඛාව තමයි දැන් අපිට හොයන්න ඕන. මෙතන ඉඳලා මේකටත් ලම්බකයක් අඳිමු. අපි මේක C කියලා ගනිමු. D E F කියලා මේ ලක්ෂ ගනිමු. දැන් අපි දන්නවා මේ රේඛා දෙක සමාන්තරව ඇදලා තියෙන්නේ. මේ රේඛා දෙක සමාන්තරව. ඒ නිසා EDCA ත්‍රිජුකෝණාශ්‍රයක් වෙනවා. ඒ නිසා මෙන්න මේ පාදයේ දිග y1යි මේ පාදයේ දිගත් y මෙන්න මේ පාදයේ දිග y1යි. මේ මුළු පාදයේ y2 නිසා මෙන්න මේ කොටස y2 ඍණමයි 1 වෙනවා. ඒ වගේමයි මෙතන ඉඳලා මෙතෙන්ට x2යි මෙතන ඉඳලා මෙතෙන්ට x1යි. ඒ කියන්නේ මේ දුරම තමයි මේ දුර. මෙතන ඉඳලා මෙතෙන්ටම x2යි. ඒ නිසා මෙන්න මේ ඛණ්ඩය x2 ඍණ x1යි. දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ AB රේඛාවේ දිග සොයා ගන්න. අපි ABC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ආදේශ කරලා බලනවා. පයිතගොරස් තියරම් එක. පයිතගොරස් තියරම් කියන්නේ කර්ණයේ වර්ගය අනිත් පාද දෙකේ වර්ගවල i කියන සමානයි. ඒ නිසා AB වර්ගය සමානයි x2 ඍණ x1 සම්පූර්ණ වර්ග ධන y2 ඍණ y1 සම්පූර්ණ වර්ග. ඒ නිසා AB සමානයි මේකේ වර්ගමූලය x2 ඍණ x1 වර්ග ධන y2 ඍණ y1 වර්ගයේ වර්ගමූලය. මෙන්න මේක තමයි අපි තියරි එකක් විදිහට පාවිච්චි කරනවා. මේක ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ලක්ෂ දෙකක් දුර ගණනය කිරීම සඳහා පාවිච්චි කරන මේ තියරි එක. දැන් අපි බලමු පොඩි ගණනක් හදන්න. පහත සඳහන් ලක්ෂ අතර දුර ගණනය කරන්න. ඒක තමයි ගණනේ තියෙන්නේ. මෙන්න මේක තමයි තියරි එක. පහත සඳහන් ලක්ෂ අතර දුර ගණනය කරන්න අපිට දීලා තියෙන්නේ පළවෙනි එක 1 2 4 6. 1 2 4 6 කියලා ගන්නවා. 1 ලක්ෂයක් ගන්නවා 1 2 අනිත් ලක්ෂය ගන්නවා 4 6. එතකොට දැන් මෙතන A නම් A වල ඛණ්ඩාංක 1 2 B වල ඛණ්ඩාංක 4 6 කියලා ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ A වල ඛණ්ඩාංකට x1 y1 මෙතන x2 y2 කියලා හිතුවොත් x1 කියන්නේ 1යි y1 කියන්නේ 2යි x2 කියන්නේ 4යි y2 කියන්නේ 6යි. එහෙම ගත්තත් කමන්නේ මේක මාරු කරලා මෙතන ඛණ්ඩාංක 4 6 මෙතන ඛණ්ඩාංක 1 2 ගත්තත් එම පිළිතුරමයි එන්නේ. ඒ කියන්නේ x1 සමානයි 4යි y1 සමානයි 6යි x2 සමානයි 1යි y2 සමානයි 2යි. මෙන්න මෙහෙම ගත්තත් මේ විදියට ගත්තත් එකම පිළිතුර එන්නේ ඒකේ Taman කැමති විදිහකට ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ලක්ෂ දෙකක් අතර දුර
AB වර්ගය සමානයි අපේ සූත්‍රය x2 ඍණ x1 වර්ග ධන y2 ඍණ y1 වර්ගය x2 කිව්වේ අපි ගත්තේ මෙතන 4 ඍණ 1 වර්ගය 4 ඍණ 1 වර්ගය ධන 6 ඍණ 2 වර්ගය 6 ඍණ 2 වර්ගය 4 එකක් ගියාම 3යි 3 වර්ගය ධන 4 වර්ගය 9 ධන 17 25යි 25යි ඒ නිසා AB සමානයි ධන හෝ ඍණ පහළ යන්නේ නැහැ අවශ්‍ය නැහැ මොකද දුරක් කවදාවත් අපි ඍණක්සේ සලකන්නේ නැහැ AB සමානයි 5යි ඒකක 5යි ඒ විදිහට ඕනම ලක්ෂ දෙකක් අතර දුර ගණනය කරගන්න පුළුවන් දැන් අපි බලමු මේ ගණනත් හදන්න අපෙන් අහනවා ඍණ 1 4 මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර A වල ඛණ්ඩාංක දෙනවා ඍණ 1 4 B වල ඛණ්ඩාංක දෙනවා ඍණ 3 5 කියලා. ඔය වගේ. දැන් ඍණ තිබුණොත් මෙන්න මෙහෙමයි කරන්න වෙන්නේ. ඒත් අර විදියමයි සූත්‍රයේ ඒකමයි A වල ඛණ්ඩාංක ඍණ 1 4 B වල ඛණ්ඩාංක ඍණ 3 5. දැන් අපි දන්නවා සූත්‍රය AB වර්ග සමානයි මේක දැන් ගන්නවා මේක තමයි x1 මේක තමයි y1 මේක තමයි x2 මේක තමයි මගේ y2 මාරු කරලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට AB වර්ග කියන්නේ x2 ඍණ x1 වර්ගය ඍණ 3 ඍණ 1 සම්පූර්ණ වර්ගය ඔන්න ඔය විදිහට ලියාගත්තම හරි පහසුයි. නැත්නම් මේ ඍණ ලකුණු තියෙන වෙලාවට පොඩ්ඩක් සුදු කිරීමේ වැරදි ඇති වෙන්න පුළුවන්. ඍණ 3ෙන් අඩු කරනවා ඍණ 1 ඒන පදේ වර්ගය ධන 5ෙන් අඩු කරනවා 4 ඕකේ වර්ගය. මෙතන තියෙන්නේ ඍණ 3 මෙතන සුළු වුණාම එන්නේ ඍණ 3 ධන 1 වර්ගය ධන 5ෙන් 4ක් ගියාම 1 වර්ගය ඍණ 3ෙන් 2ක් ගියාම ඍණ 2යි ඍණ 2 වර්ගය 4 ධන 1යි 5යි ඒ නිසා AB සමානයි වර්ගමූල 5යි. ඔය විදිහට ධන ඍණ ආවත් ධන සහ ඍණ පටලැවිලා කලවම් කරලා දුන්නොත් ඒක කරගන්න පුළුවන්. අපි තව පොඩි ගානක් බලමු. මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර බලමු. Find the distance between මේක බලමු. මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර A ලක්ෂයේ ඛණ්ඩාංක A 2යි A B ලක්ෂයේ ඛණ්ඩාංක 2යි B 4යි B මෙන්න මේ වගේ සංකේතත් එක්ක ගණන් දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් B වල ඛණ්ඩාංක මේක. දැන් AB කියන ලක්ෂයේ මෙතන A simple A 2යි A B වල ඛණ්ඩාංක 2යි B 4යි B එතකොට මේ දෙක ලක්ෂ අතර දුර AB වර්ගය ගත්තාම මේකේ y වලින් මේකේ y අඩු කරනවා. එතකොට එනවා 4යි B ඍණ 2යි A වල වර්ගය ධන 2යි B ඍණ 2යි B ඍණ A වල වර්ගය. ඉතින් මෙතනින් ගන්න පුළුවන් අපිට දෙකක් එළියට ගත්තාම මෙතන 2 වර්ගය එනවා 2යි B ඍණ A වල වර්ගය ධන 2යි B ඍණ A වල වර්ගය. එතකොට මෙතනින් ඔයගොල්ලෝ මේක සුළු කරේ නැති වුණත් දැන් ගන්න පුළුවන් 2යි B ඍණ A වල වර්ගය ධන වැඩි කිරීම 4 ධන 1 4 ධන 1 එතකොට 5යි 5 වැඩි කිරීම 2යි B ඍණ A වල වර්ගය ඒ නිසා AB දුර කියන්නේ වර්ගමූල 5යි 2යි B ඍණ A අපි A වැඩිද B වැඩිද දන්නේ නැති නිසා මේකේ මාපාංකය ලබා ගන්නොත් A ද B ද ලොකු දන්නේ නැහැ වුණා ඍණ වෙන්නේ නැති නිසා ලක්ෂ දෙකක් අතර දුර අපි ගන්නෙ ඒකේ මාපාංක අගය. තව එකක් බලමු.
තව එකක් බලමු මෙන්න මේ විදියට ඍණමය නේවා ඍණ a ඍණ 3යි a මෙතන khණ්ඩාංක ඍණ 5යි a ඍණ 5යි b ඔය වගේ ගත්තොත් ab ලක්ෂ දෙක. එතකොට ab වර්ගය කියලා කියන්නේ x2 ඍණ x1 මෙන්න මෙහෙම කරගත්තොත් වඩා හොඳයි. ඍණ 5යි a ඍණ a වල සම්පූර්ණ වර්ගය දාන ඍණ 5යි b ඍණ මෙතන 5යි a මම දාන්න ඕන 5යි a ඍණ 5යි a ඍණ 3යි a වල සම්පූර්ණ වර්ගය. එතකොට එන්නේ ඍණ 5යි a ධන a කියන්නේ ඍණ 4යි a වල වර්ගය. ධන මෙතන ඉන්න ඍණ 5යි a ධන 3යි a කියන්නේ ඍණ 2යි a වල වර්ගය. මෙතන ඉන්නවා 16යි a වර්ග ධන 4යි a වර්ග 20යි a වර්ග ඔය ab වර්ගයට එම නිසා ab කියන්නේ වර්ගමූල 20යි a. නැත්නම් මෙතන a වල මාපාංකය ගත්තොත් හොඳයි. ඒ දානද දෙන්නද දාන්නේ නැති වෙන නිසා. දැන් ඔන්න කොහොම තමයි ලක්ෂ දෙකක් අතර දුර ගණනය කරගන්නේ. ඊට පස්සේ අපිට තව පොඩි කෑල්ලක් තියෙනවා. තියරි කොටසක් කරන්න. ඒකත් කරලා බලමු. ලක්ෂ දෙකක් යා කරන රේඛාව දී ඇති අනුපාතයකට බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. දැන් අපි හිතමු මෙන්න මෙහෙම ලක්ෂ දෙකක් යා කරන රේඛාව ඉතින් මේ ලක්ෂය A මේ ලක්ෂය B මේ AB යා කරන රේඛා A වල ඛණ්ඩාංක අපි ගනිමු x1යි y1යි මේක ඊළි කොටස ලක්ෂ දෙකක් යා කරන රේඛාව දී ඇති අනුපාතයකට බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. මෙතන තියෙන A වල ඛණ්ඩාංක x1 y1 B වල ඛණ්ඩාංක x2 y2 කියලා ගත්තොත් මේකේ අවස්ථා දෙකක් එනවා. අනුපාතය එකක් A සහ B අතර තියෙන C කියන ලක්ෂයකින්. අනිත් එක තමයි දැන් මෙතන ගත්තොත් AB මෙහෙම නම් මේ බෙදෙන ලක්ෂය C මෙහෙම අනිත් එක AB මෙහෙම තියෙද්දි C කියලා බාහිර ලක්ෂයක්. AC ට CB බෙදෙනවා යම් කිසි අනුපාතයකට. අපි මේක පස්සේ කතා කරන්නේ. ඉස්සර වෙලා පළවෙනි අවස්ථාව A සහ B අතර තියෙන C ලක්ෂයක්. අරගත්තාම මෙන්න මෙතන ඛණ්ඩාංක. එතන ඛණ්ඩාංක අපි හිතනවා x bar y bar කියලා හිතලා මේ x bar හොයනවා. අපි හිතමු AC ට CB n ට m කියලා. AC ට CB සමානයි m ට n. අනුපාතයට බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක තමයි හොයන්න යන්නේ. එතකොට අපි මේක සඳහා මෙන්න මේ වගේ දෙයක් කරනවා. මොකද්ද කරන්නේ? අපි අඳිනවා මෙන්න මේ A හරහා x අක්ෂයට සමාන්තර රේඛාවක් අඳිනවා. ඒ වගේම C හරහා x අක්ෂයට සමාන්තර රේඛාවක් අඳිනවා. B හරහා y අක්ෂයට සමාන්තර රේඛාවක් අඳිනවා. C හරහා y අක්ෂයට සමාන්තර රේඛාවක් අඳිනවා. දැන් C වල ඛණ්ඩාංක x bar y bar තමයි අපි දන්නේ නැත්තේ. A වල ඛණ්ඩාංක දීලා තියෙනවා. B වල ඛණ්ඩාංක දීලා තියෙනවා. අපි හොයන්න යන්නේ C වල ඛණ්ඩාංක. දැන් y bar කිව්වහම මෙන්න මේ දුර තමයි y bar. නෑ sorry මෙතන අපි මෙතන ඒ මූලක්ෂය අපි ගත්තේ කේන්ද්‍රය නෙමෙයිනේ x අක්ෂයට සමාන්තර. මෙතන x එක y එක නිසා අපිට පුළුවන් මෙන්න මෙහෙන් තියෙන ඛණ්ඩාංක අක්ෂ දෙක සලකා බලන්න. මේ හරියෙන් තියෙන
खंडांक अक्ष දෙක මේක x අක්ෂය මේක y අක්ෂය. මෙතන खंडांक x1 y1 නිසා මේ දුර x1යි මේ දුර y1යි. මේ දුර y1යි මෙන්න මේ දුර තමයි y bar. y bar කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. ඒ නිසා මෙන්න මේ පොඩි දුර y bar වලින් y1 අඩු කරාම y bar ඍණ y1. ඒ වගේම මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර y2 නිසා මෙන්න මේ දුර y2 ඍණ y bar. ඒ වගේම x කණ්ඩායමක බැලුවොත් මෙතන ඉඳලා මෙතෙන්ට x1යි මෙතන ඉඳලා මෙතෙන්ට x bar. ඒ නිසා මෙන්න මේ දුර x bar ඍණ x1 මෙන්න මේ දුර මුළු දුර x2යි මේක x bar x2 ඍණ x bar. අපි මේව ලකුණු කරගනිමු. දැන් තියෙන්නේ a b මෙන්න මෙතන c කියලා දීලා තියෙන්නේ. මේ ලක්ෂය d මේ ලක්ෂය e කියලා ගනිමු. දැන් අපිට පේනවා මෙන්න මේ සමාන්තර රේඛා තුනක් ඇඳලා තියෙන්නේ. මේ රේඛා සමාන්තරයි. ඒ නිසා මෙන්න මේ ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ දෙකක් වෙනවා. මොනවද ත්‍රිකෝණ දෙක? ADC ත්‍රිකෝණය ADC හා CEB CBE ත්‍රිකෝණ දෙක සමරූපී වේ. සමරූපී ත්‍රිකෝණවල අපි දන්නවා සමරූපී ත්‍රිකෝණ පිළිබඳව පාද සමානුපාතයකට පිහිටන්නේ සමරූපී ත්‍රිකෝණවල. එතකොට මෙන්න මේ කෝණය ගත්තොත් මේ කෝණ දෙක සමාන වෙනවා. මේ දෙක අංශක 90 වෙනවා. මේ දෙකත් සමාන වෙනවා. මේ ත්‍රිකෝණයේ මේකට සම්මුඛ පාදය ගත්තොත් CD කියන්නේ y bar ඍණ y1 y bar ඍණ y1 මේකේ ඒ කෝණයට සම්මුඛ පාදය y2 ඍණ y bar සමාන වෙනවා. මේකේ 90ට සම්මුඛ පාදය m මේකේ 90ට සම්මුඛ පාදය n සමාන වෙනවා. මේකට සම්මුඛ පාදය x bar ඍණ x1 බෙදීම මේකට සම්මුඛ පාදය x2 ඍණ x bar. දැන් අපිට පුළුවන් මේ සමරූපී ත්‍රිකෝණ වලින් මෙන්න මේ සම්බන්ධතාවය ගත්තාම y bar ඍණ y1 බෙදීම y2 ඍණ y bar සමානයි m බෙදීම n හරස් ගුණිතයෙන් වැඩි කරාම එනවා n වාරයක් y bar ඍණ n වාරයක් y1 සමානයි m වාරයක් y2 ඍණ m වාරයක් y bar පදික පැත්තට ගත්තාම m ධන n වාරයක් y bar සමානයි n y1 ධන m y2. ඒ නිසා y bar කියන්නේ m වාරයක් y2 ධන n වාරයක් y1 බෙදීම m ධන n. ඒ වගේම මේක සුළු කරාම මෙන්න මේ දෙක අරගෙන සුළු කරාම m බෙදීම n සමානයි x bar ඍණ x1 බෙදීම x2 ඍණ x bar සමානයි m වාරයක් x2 ධන n වාරයක් x1 බෙදීම m ධන n. මේක දිහා බලලා කියන්න පුළුවන් මේ සූත්‍රය ලැබෙනවා. එතකොට ඔන්න ඕක ඉතා වැදගත් ප්‍රමේයයක්. මේ කණ්ඩාංක ජ්‍යාමිතියේ තියෙන ගොඩාක් ගණන් හදනකොට මේක අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු මේක දාලා ගණන් කීපයක් හදලා බලන්න. මෙන්න මේක මතක තියාගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මෙතන කණ්ඩාංක x1 නම් x1ට ආසන්න අනුපාතය m ඒක වැඩි වෙන්නේ මේ n ට ආසන්නයේ තියෙන කණ්ඩාංකෙන්. m වැඩි වෙන්නේ මේකෙන්.
m වාරයක් x2 n වාරයක් x1 බෙදීම m ධන n y ධන n වාරයක් y1 බෙදීම m ධන n කියලා තමයි එන්නේ. මේකේ ඍණ අනුපාතය අපි වෙනම කරමු. ඒකට කලින් අපි පොඩි ගණන් කිහිපයක් හදලා බලමු. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට දැනගන්න ඕන අවසානයේ තියරි එක. x1 y1 x2 y2 යා කරන රේඛාව m ට n අනුපාතයේ බෙදෙන ලක්ෂයේ ඛණ්ඩාංක x බා කියන්නේ m වාරයක් x2 m වාරයක් x2 ධන n වාරයක් x1 බෙදීම m ධන n y බා කියන්නේ m වාරයක් y2 ධන n වාරයක් y1 බෙදීම m ධන n. අපි උදාහරණයක් කරමු. අපි හිතමු මෙතන මෙන්න මෙහෙම ගණනක් දුන්නා. අපි ගණනක් දුන්නා මෙන්න මේ විදියට. ඒ වල ඛණ්ඩාංක 3 5 B වල ඛණ්ඩාංක 4 6 යා කරන රේඛාව 3ට 2 අනුපාතයට බෙදෙන සීලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කියලා. එතකොට සීලක්ෂයේ ඛණ්ඩාංක x බා y බා නම් x බා කියලා කියන්නේ 3 වාරයක් 4. 3 වාරයක් 4. 3 වාරයක් මෙතන x ඛණ්ඩාංකේ දාන 2 වාරයක් මෙතන x ඛණ්ඩාංකේ. 2 වාරයක් 3 බෙදීම 3 ධන 2 මේක සුළු කරාම එන්නේ 12යි 6 බෙදීම 5 18 බෙදීම 5යි y ඛණ්ඩාංකේ y බා කියලා කියන්නේ 3 වාරයක් 6 ධන 2 වාරයක් 5 බෙදීම 3 ධන 2 18 ධන 10 බෙදීම 5 28 බෙදීම 5 ඔන්න මේ විදිහට ඛණ්ඩාංක සොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඍණ එකත් අපි හොයන්න බලමු. ඍණ ඛණ්ඩාංකය මෙන්න මෙහෙමයි ගන්නෙ. දැන් අපි ගත්තොත් අර විදියටම AB ලක්ෂය A සහ B අතර අභ්‍යන්තර සමච්ඡේදකයක් කියලා අභ්‍යන්තර ඡේදනයක් කියලා අපි ඉස්සර වෙලා අවස්ථාවට කියන්නේ මේ දෙක අතර තියෙන්නේ. දැන් බාහිර ඡේදනයක් කියන්නේ AB මෙහෙන් තියෙද්දි C කියලා ලක්ෂයක් මෙන්න මෙහෙන් තියෙනවා. C කියලා ලක්ෂයක්. එතකොට AC ට CB ඔන්නෝමයි එන්නේ. AC ට CB. ඇත්තට මේක m වෙලා මේක n වෙනෝනම් m ට n ඍණානුපාතයකට. එහෙම කියලා කියනවා මේක. m ට n ඍණානුපාතයට. දැන් මෙතන ඛණ්ඩාංක දීලා තියෙනවා නම් x1 y1 මෙතන ඛණ්ඩාංක x2 y2 අපිට අවශ්‍ය ඛණ්ඩාංක තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි x බා y බා හොයන්නේ. AC ට CB m ට n වෙන පරිදි තමයි තියෙන්නේ. AC ට CB m ට n. AC ට CB සමානයි m ට n වෙන පරිදි තමයි දැන් මේක පිළිගන්නේ. දැන් මේකෙත් අපි අර විදියටම අඳිනවා. ඛණ්ඩාංක තලයක් ඇඳලා මෙතන ඉඳලා A x1 y1 මෙතන අඳිනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අඳිනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ලම්බක අඳිනවා. ආයිමත් මෙතන ඉඳලා මෙතෙන්ට අඳිනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අඳිනවා. AC ටනේ
M N මෙතන ඉඳලා මෙතෙන්ට මාදිමු. දැන් A B C මේක D කියලා ගනිමු අපි. D. දැන් මේ අවස්ථාවේ A B මෙතන E කියලා ගනිමු මේක. A B E ත්‍රිකෝණය හා ABE ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය C කියන්නේ මෙන්න මෙතන ABE ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සමරූපී වේ. දැන් අපි බලමු ABE ත්‍රිකෝණේ මෙන්න මේ දුර කියන්නේ y2 ඍණ y1 මේක y2 ඍණ y1 මෙන්න මේ දුර x2 ඍණ x1 මෙන්න මේ දුර මේ දුර අපිට ගන්න පුළුවන් y බාර් ඍණ y1 මේ දුර ගන්න පුළුවන් x බාර් ඍණ x1 ABE දැන් අපි බලමු මේ ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි ගත්තේ මම. එතකොට මේක පොදුයි මේක B කියන්නේ මෙතන BE බෙදීම CD සමාන වෙනවා BE බෙදීම CD සමාන වෙනවා AE බෙදීම AD සමාන වෙනවා BE බෙදීම සමාන වෙනවා AC බෙදීම BE බෙදීම අපි ගත්තේ BE බෙදීම CD සමාන වෙනවා AE බෙදීම AD සමාන වෙනවා AB බෙදීම AC BE කියන්නේ x2 මෙතන खंडांक x2 y2 මේ දුර කියන්නේ y2 ඍණ y1 බෙදීම CD කියන්නේ y බාර් ඍණ y1 සමානයි AE කියන්නේ x2 ඍණ x1 AD කියන්නේ x බාර් ඍණ x1 AB කියන්නේ BE කියන්නේ මේක AB යට AC ගත්තහම BE යට BE සහ CD එතන අපි ගන්න වෙන්නේ මේක AB ගත්ත නිසා මට AB ගන්න වෙන්නේ M කියලා මෙතෙන්දී M බෙදීම AC කියන්නේ M එතන මේක අපි ගත්තොත් y2 ඍණ y1 බෙදීම y බාර් ඍණ y1 වාරය සමානයි
m ඍණ n බෙදීම m මාරයක් y2 ඍණ m මාරයක් y1 සමානයි. ඉතින් එනෝ m මාරයක් y බාර ඍණ m මාරයක් y1 ඍණ n මාරයක් y බාර ධන n මාරයක් y1 y බාර ගත්තහම y බාර අඩංගු පදයකට ගත්තහම එනවා y බාර අඩංගු පදයකට ගත්තහම m ඍණ n සමානයි මේ ටික කැපිලා යනවා y බාර අඩංගු පද ටික ගත්තහම එනවා n මාරයක් y2 ඍණ n මාරයක් y1 තෝරගත් ත්‍රිකෝණය මට ගන්න තියෙන මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි. ඒ දෙක ගත්තනම් ඊට වඩා ලේසි සුළු කිරීමක් එනවා. මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි ගත්ත නිසා ගත්තනම් ලේසියෙන් එනවා. මම ගත්ත ත්‍රිකෝණයට අනුව මෙතනදී වශයෙන් දිනේ එන්න දාන්න සිද්ධ වුණා. ඇත්තටම මේ ගන්න නම් මම මේ ත්‍රිකෝණයයි මේ පාදයයි මේ පාදයයි එන ත්‍රිකෝණ දෙක තෝරගන්න. ඒක ලේසි. උතර මෙතනින් එනවා y බා කියන්නේ m මාරයක් y2 ඍණ n මාරයක් y1 බෙදීම m ඍණ n මෙන්න මේක තමයි උත්තරේට එන්නේ. m මාරයක් y2 ඍණ n මාරයක් y1 බෙදීම m ඍණ n. මේක x බාක් සුළු කරාම එන්නේ x බා කියන්නේ m මාරයක් x2 ඍණ n මාරයක් x1 බෙදීම m ඍණ n කියලා එන්නේ. එතකොට මේ සූත්‍රය ටිකක් මතක තියාගන්න කරදර නිසා අපිට අර ඉස්සර වෙලා සූත්‍රයම මතක තියාගන්න පුළුවන් එන විදිහට මෙතන පොඩි වෙනසක් කරන්න පුළුවන්. අපි දන්නවා දැන් අර ඉස්සර වෙලා සූත්‍රය ආවේ මෙන්න මෙහෙමනේ x1 y1 x2 y2 යා කරන රේඛාව අභ්‍යන්තරයෙන් m බෙදෙනවා නම් x බා y බා ආවේ m මාරයක් x2 ධන n මාරයක් x1 බෙදීම m ධන n කියලා ආවේ x බා. මෙතන y දැම්මම y බා ආවා. ඒක ලබා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ සූත්‍රයේ m ට අපි දානවා ඍණ m. එහෙම නැත්නම් n ට දානවා ඍණ n. දෙකෙන් එකකට විතරක් ඍණ n දානවා. එතකොට අපි m ට දැම්මොත් මෙතනට එන්නේ ඍණ m මාරයක් x2 එකකට දැම්මොත් ඍණ m මාරයක් x2 ඍණ n මාරයක් x1 බෙදීම ඍණ m ඍණ n. දැන් උඩයට ඍණ අරගෙන m මාරයක් x2 ධන n මාරයක් x1 බෙදීම ඍණ m ධන n. මේක කැපිලා ගිහිල්ලා අර උත්තරේම මේ උත්තරේ මෙනවා මෙතෙන්ට. එක්කෝ m ට දානවා එහෙම එක්කෝ m වෙනුවට ඍණ m දාන්න එහෙම නැත්නම් n වෙනුවට ඍණ n දාන්න. දෙකෙන් එකකට විතරක්. මොකද අර මේ පැත්තට යන එක ධන මේ පැත්තට යන එක ඍණ සේසලකුවොත් අර ධන m ඍණ n එන්නේ. ඒ නිසා අර පිළිතුරම ගන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර දෙක උනාට එකකින් මතක තියාගන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අභ්‍යන්තර බෙදීමක් නම් m සහ n ධන අනුපාතයක්, බාහිර බෙදීමක් නම් ඍණ අනුපාතයක් කියලා ගන්න. දැන් මේ එක සූත්‍රයක් මතක තියාගත්තාම ඇති ඒ නිසා. දැන් අපි මේ සම්බන්ධ ගණන් ටිකක් හදමු. මේ තියරි දෙකෙන් තියෙන ගණන් ටිකක් හදමු. පළවෙනි ගණන අපි බලමු. මෙන්න මේක ලියා ගන්න. ABC ත්‍රිකෝණයක A වල ඛණ්ඩාංක 1 6යි. ABC ත්‍රිකෝණයක A වල ඛණ්ඩාංක දීලා තියෙනවා. A වල ඛණ්ඩාංක 1 6යි. B වල ඛණ්ඩාංක
ඍණ 1යි 4යි C වල කණ්ඩායක 2යි 1යි. ABC ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක් බව පෙන්වන්න. දැන් අපිට මේකෙදි ඍජු කෝණී ත්‍රිකෝණයක් බව පෙන්වන්න තව තියරි කොටස් ඉදිරියට ඉගෙන ගත්තොත් අනුක්‍රමණය ඇසුරින් කරන්න පුළුවන්. ඒවා මේ පළවෙනි වාරයේ සිලබස් එකට නැහැ. ඒ නිසා මම ඒක කරන්නේ නැහැ. දැන් අපි දන්නේ ලක්ෂ 2ක් අතර දුරයි ඒ ලක්ෂ 2 අතර ලක්ෂ 2ක් යා කරන රේඛාව යම් කිසි අනුපාතයකට බෙදෙන ලක්ෂයේ කණ්ඩායකය සොයන විතරයි තියරිස් කරලා තියෙන්නේ. දැන් මෙතන ගත්තොත් A 1යි 6යි B ඍණ 1යි 4යි C කියන්නේ 2යි 1යි. දැන් මෙතන ලක්ෂ 2ක් අතර අනුපාතයක් ගන්න බෑ. ඒ නිසා අපි ගනිමු ඉස්සර වෙලාම AB රේඛාවේ දිග AB රේඛාවේ වර්ගය සමානයි අර සූත්‍රය ගත්තොත් මෙතන y වලින් මෙතන y 6 ඍණ 4 වර්ගය ධන මේ x වලින් මේ x ඍණ 1 කියන්නේ x ධන 1 වර්ගය 6න් 4ක් 2යි 2 වර්ගය 4යි ධන මෙතන එන්නේ 2යි 2 වර්ගය 4යි. ඒ නිසා AB කියන්නේ AB වර්ගය 8යි. එම නිසා AB රේඛාවේ දිග වර්ගමූල 8යි. ඒ වගේම බලමු AC රේඛාවේ දිග. AC රේඛාවේ දිග 6 ඍණ 1 6 ඍණ 1 වර්ගය ධන 1 ඍණ 2 වර්ගය 6 ඍණ 1 වර්ගය කියන්නේ 5යි 5 වර්ගයේ 25 ධන 1 ඍණ 2ක් ගියාම 1යි 1 වර්ගයේ 1යි 26යි. ඒ නිසා මේක වර්ගමූල AC කියන්නේ වර්ගමූල 26යි. BC බලමු. BC වර්ගය කියන්නේ 4 ඍණ 1 වර්ගය ධන ඍණ 1 ඍණ 2 වර්ගය. 4 ඍණ 1 කියන්නේ 3යි 3 වර්ගය 9යි. එතන 3 වර්ගය 9යි 18යි. මේක වර්ගමූල 18යි. දැන් බලමු මේකේ වැඩිම පාදය මේකනේ මේකේ වර්ගය සමානද මේ දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ 26 සමාන වෙනවා 18 ධන 8ට. ඒ නිසා අපි දන්නවා AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග. ඒ නිසා B වල ඍජු කෝණයක් තියෙනවා. මෙතන AC වර්ගයට සමාන මෙතන අංශක 90 කෝණයක් තියෙනවා. B කෝණය අංශක 90යි. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් එනවා. ඒකයි අපි සාධනය කරන්නේ. අර සාමාන්‍ය මේ දෙකේ අනුක්‍රමණ අරගෙන හොයන්න පුළුවන්. අනුක්‍රමණ අපි තාම ඉගෙන ගත්තේ නැති නිසා ඒක කරන්නේ නැහැ. මේක බලමු හදන්න. ලියගන්න ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ කවදාන ABC ත්‍රිකෝණයේ A වල කණ්ඩායක A වල කණ්ඩායක 7 3 A වල කණ්ඩායක 7 3 B වල කණ්ඩායක ඍණ 4 1 C වල කණ්ඩායක ඍණ 3 ඍණ 2 ABC සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. ABC සමද්විපාද ත්‍රිකෝණ සමද්විපාද isosceles triangle ත්‍රිකෝණයක් බව. දැන් මේක කර්මමයි හදන්නේ. ඉස්සරලාම අපි ABC ලකුණු කරගනිමු. මේ කොහෙන් ගත්තත් A වල කණ්ඩායක 7 3 B වල කණ්ඩායක ඍණ 4 1 C වල කණ්ඩායක ඍණ 3 ඍණ 2. එතකොට A B C AB වර්ගය කියලා කියන්නේ 7
ඍණ ඍණ 4 7 ධන 4 වර්ගය ධන 3 ඍණ 1 වර්ගය 3 ඍණ 1 වර්ගය 7යි 4යි 11යි 121 ධන 3 1 2යි 4යි 125යි AB වර්ගය. අපි BC වර්ගය බලමු. BC වර්ගය බැලුවොත් BC වර්ගය කියන්නේ ඍණ 4 ධන 3 වර්ගය ධන 1 ධන 2 වර්ගය ඍණ 4 ධන 3 කියන්නේ ඍණ 1 වර්ගය 1යි. මෙතන තියෙනවා 2යි 3යි 3 වර්ගය 9යි. එතන ඉන්නේ 10යි. AC වර්ගය ගත්තොත් AC වර්ගය කියන්නේ 4 ඍණ ඍණ 3 7 ධන 3 වර්ගය ධන 3 ධන 2 වර්ගය 7යි 3යි 10යි 100 ධන මෙතන ඉන්නේ 3 2 5යි 25යි මෙතන ඉන්නේ 125යි මෙතන ඉන්නේ. එතකොට AB ට එනවා වර්ගමූල 125 BC ට එනවා වර්ගමූල 10ක් AC ට එනවා වර්ගමූල 125. දැන් මේකදී අපිට එනවා පාද දෙකක් පමණයි සමාන. දැන් අපි මේ ගණනය කිරීමේදී ඉස්සරලා AB සහ AC හොයලා දෙකටම පාද දෙක සමානව ආවට පස්සේ ගණන හැදීම නවත්තන්න එපා. මොකද තුන්වෙනි පාදයේ සමානද මූල 125ට දන්නේ නැහැ. ඒ නිසා සම ද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙක පමණක් සමාන වූ. තුන්වෙනි පාදයේ නොසොයා මේකට පිළිතුරක් දෙන්න බෑ. එතකොට මෙන්න මේ වගේ ගණන් හදන්න ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ තියරිස් දෙක. ඊළඟට තව එකක් බලමු. අද බලමු මෙන්න මේ විදිහට ගණන වුණොත් B රේඛාවේ A වල ඛණ්ඩාංක 3යි 9යි B වල ඛණ්ඩාංක 6යි 12යි AB රේඛාවේ ත්‍රිච්ඡේදන ලක්ෂ වල ඛණ්ඩාංක trisector ත්‍රිච්ඡේදන කියන්නේ සමාන කොටස් තුනකට AB රේඛාවේ ත්‍රිච්ඡේදන අපි තුමු C D වලින් C සහ D වලින් AB රේඛාව මේ කෑල්ල සමානයි මේ කෑල්ල සමානයි මේ කෑල්ල වෙන විදිහට බෙදෙනවා කියලා. ඒතකොට ත්‍රිච්ඡේදන ලක්ෂ වල ඛණ්ඩාංක සොයන්න කිව්වොත් අපි ඉස්සර වෙලාම හොයා ගන්න ඕන මේ එක ලක්ෂයක් C හෝ D. අපි C හොයනකොට C වල ඛණ්ඩාංක ගන්නකොට මේකේ අනුපාතය මේක එකක් වෙනකොට මේ අනුපාතය දෙකක් වෙනවා. නැතුව ගන්න බෑ. D දන්නේ නෑනේ. එතකොට C වල ඛණ්ඩාංක සොයනකොට අර තියරි එක දාන්න ඕන මෙන්න මෙහෙමයි. C වල ඛණ්ඩාංක x ඛණ්ඩාංකය C වල සමානයි. එක වැඩි කරනවා 6ෙන්. දෙක වැඩි කරනවා 3ෙන්. බෙදීම 1 ධන 2. මෙතනින් එන්නේ 6 ධනයි 6 බෙදීම 3 12 බෙදීම 3 කියන්නේ 4යි. y ඛණ්ඩාංකය C වල එක වැඩි කරනවා 12න් දෙක වැඩි කරනවා 9න් බෙදනවා 1 ධන 2න් 12 ධන 18 බෙදීම 3 30 බෙදීම 3 සමානයි 10යි. C වල ඛණ්ඩාංක කියන්නේ x ඛණ්ඩාංකය 4යි y ඛණ්ඩාංකය 10යි. දැන් කැමතිනම් මෙන්න මෙතන හොයන්න මේ දෙකේ මධ්‍ය ලක්ෂය කියලා ගත්තට කමක් නැහැ. මොකද මේ දුරවල් තුනම සමාන නිසා මේ D කියන්නේ BC වල මධ්‍ය ලක්ෂය. ඒ නිසා D යනු BC මධ්‍ය ලක්ෂය වේ. එහෙම කියලා ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් මේ D වල ඛණ්ඩාංක සොයා ගන්න. මෙන්න මේ විදිහට D වල දැන් මෙතන ඛණ්ඩාංක දන්නවනේ. මෙතන ඛණ්ඩාංක 4 10යි. මේක එකට එකයි අනුපාතේ. ඒ නිසා D වල x ඛණ්ඩාංකය කියන්නේ 1 වැඩි කිරීම 6
ධන ආයමත් 1 වැඩි කිරීම 10 බෙදීම 1 ධන 1 සමානයි 6 ධන 10 බෙදීම 2 8යි ආයමත් d වල y කණ්ඩායමකේ කියන්නේ 10 වැඩි කිරීම 1 වැඩි කිරීම 12 ධන 1 වැඩි කිරීම 10 බෙදීම 1 ධන 1 22 බෙදීම 2 සමානයි 11යි. එතකොට මේ විදිහට අපිට පුළුවන් d වල කණ්ඩායමක. එතකොට d වල කණ්ඩායමක සොයන තව ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් අර සූත්‍රයම m n අනුපාතයට බෙදෙනකොට m සහ n එකට එක එනකොට තමයි මධ්‍ය ලක්ෂය එන්නේ. මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක හොයන්න අවශ්‍ය නම් දැන් x කණ්ඩායමකේ අපිට ඉස්සර වෙලා ආවේ මෙන්න මෙහෙමනේ. මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක හොයනකොට දැන් m ට n වෙනුවට m දෙක සමානයි m ට m. එතකොට මෙතන x1 y1 x2 y2 නම් මධ්‍ය ලක්ෂයේ x බා y බා කියන්නේ m ආරයක් x2 ධන m ආරයක් x1 බෙදීම m ධන m. ඒ කියන්නේ x1 ධන x2 බෙදීම 2යි. x කණ්ඩායමකය x බා y කණ්ඩායමකය එන්නේ y1 ධන y2 බෙදීම 2යි. ඒ නිසා මේ වගේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක වලට අර සූත්‍රය දමන්න අවශ්‍ය නැහැ. කණ්ඩායමක දෙක එකතු කරලා දෙකෙන් බෙදුවහම ඇති. පොඩි ගානක් හදලා බලමු. ABC ත්‍රිකෝණයක A වල කණ්ඩායමක ABC ත්‍රිකෝණයක A වල කණ්ඩායමක දීලා තියෙනවා 0.2 B වල කණ්ඩායමක 1.5 C වල කණ්ඩායමක 3.4 ABC ත්‍රිකෝණයේ කේන්ද්‍රකයේ කණ්ඩායමක සොයන්න. කේන්ද්‍රකයේ කණ්ඩායමක. දැන් කේන්ද්‍රකය කියලා කියන්නේ ABC ත්‍රිකෝණයක් තියෙනවා නම් කේන්ද්‍රකය හොයාගන්නේ කේන්ද්‍රකය කියන්නේ මීඩියන්ස් දෙක හමු වෙන තැන. මීඩියන්ස් කියන්නේ මධ්‍යස්ථ දෙක. මධ්‍යස්ථ දෙක හමු මධ්‍යස්ථයක් කියන්නේ දැන් B වල ගත්තොත් B වල ඉඳලා මේ පාදයේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව C වල ඉඳලා මේ ඉදිරි පාදයේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව මේකේ ඉඳලා මෙන්න මේකේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. එතකොට දැන් අපි ඒක දන්නවා මේ අපි ගත්තොත් D E F කියලා මෙතන G කියලා සාමාන්‍ය කේන්ද්‍රකය ගන්නේ B G ට G D සමානයි 2ට 1යි කියලා 2ට 1 අනුපාතයට කියන්නේ මධ්‍යස්ථය මේ මීඩියන් එක 2ට 1 අනුපාතයට බෙදෙන ලක්ෂය තමයි කේන්ද්‍රකය කියන්නේ. ඒ නිසා අපි ඉස්සර වෙලා බලමු A වල කණ්ඩායමක කියන්නේ 0.2යි B වල කණ්ඩායමක කියන්නේ 1.5යි C වල කණ්ඩායමක 1.4යි. අපිට පුළුවන් මෙන්න මෙතන කණ්ඩායමක එකපාරටම ලියන්න. D වල කණ්ඩායමක එන්නේ D වල කණ්ඩායමක x මේ දෙකේ මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක කියන්නේ x කණ්ඩායමකයේ බිඳුව ධන ඍණ 1 බෙදීම 2 y කණ්ඩායමකයේ කියන්නේ 2 ධන 4 බෙදීම 2. මෙතන ඍණ භාගයයි 6 බෙදීම 2 කියන්නේ 3යි. මෙන්න මෙතන කණ්ඩායමක ඍණ භාගයයි 3යි. දැන් මෙතන මධ්‍යේන්ද්‍රකය කියන්නේ මෙන්න මේ රේඛාව 2ට 1 අනුපාතයට බෙදෙන ලක්ෂය. ඒ නිසා අපි කේන්ද්‍රකයේ කණ්ඩායමක ජීවල කණ්ඩායමකයේ x කණ්ඩායමකේ ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම මෙතන x කණ්ඩායමකය 2 වැඩි කිරීම මෙතන x කණ්ඩායමකේ ඍණ භාගය ධන 1 වැඩි කිරීම මෙතන x කණ්ඩායමකේ 1 වැඩි කිරීම 1 බෙදීම 2 ධන 1 මෙතන මේකයි ගියාම ඍණ 1 ධන 1 බෙදීම 3
බිඳුව බෙදීම 3 සමාන බිඳුවයි. මෙතන x ඛණ්ඩාංකය බිඳුවයි. g වල y ඛණ්ඩාංකය කියන්නේ 1 වැඩි කිරීම 5 ධන 2 වැඩි කිරීම 3 11 බෙදීම 3යි. ඒ නිසා g වල ඛණ්ඩාංකය x ඛණ්ඩාංකය බිඳුවයි y ඛණ්ඩාංකය 11ට 3යි. ඔන්න ඔය වගේ ගණන් හදන්න තමයි මේ ක්‍රමේ පාවිච්චි මේ තියරිස් දෙක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඛණ්ඩාංක ජ්‍යාමිතිය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම ඛණ්ඩාංක ජ්‍යාමිතිය පටන් ගැනීමක් විතරයි මෙතන තියෙන්නේ. ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමේදී ඔයගොල්ලන්ට විභාගය දක්වා ගෙන යන්නේ සරල රේඛා සහ වෘත්තය කියන පාඩම් දෙක. ඊටකනේ සරල රේඛාවට සම්බන්ධ ගොඩාක් තියරිස් අපි ඊළඟ කොටස තියෙන්නේ සිලබස් එකේ නම් දැම්ම උගන්වන්න නෙවෙයි 13 වසර මුල පාඩමට උගන්වන්න තියෙන්නේ. ඒ නිසා 13 වසර මුල පාඩමේ කොටසෙදි තමයි සරල රේඛාව සම්පූර්ණ වශයෙන් ඔයගලන්ට ඛණ්ඩාංග ජ්‍යාමිතිය සම්පූර්ණ වශයෙන් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. ගොඩක් තියරිස් එතෙන්දී ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ස්තුතියි.